සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වත්නි අද මේ ඔබ සූදානම් වෙන්නේ බුදුනුවණින් දුටු හික්මීමේ වැඩපිළිවෙල ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහි කරමින් පින් රැස් කරගන්නා මේ වෙසක් මාසය තුල වෙසක් පුන් පොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ අසිරිමත් බුදුනුවණින් දුටු හික්මීමේ වැඩපිළිවෙල ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ ශ්‍රවණය කරන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා දෙවි මිනිසුන් හට සසරින් එතර වෙන මාර්ගය ගැන කියා දුන්නා. ඒ සසරින් එතර වෙන මාර්ගය තුල හික්මෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට කියා දුන් දේශනා කොට වදාළ ඒ හික්මෙන වැඩපිළිවෙල තුල ක්‍රමය තුල හික්මිච්ච පිරිස තමයි මේ සසරින් එතර වුණේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය හැටියට ඒ උතුම් මහරහතන් වහන්සේලාව අද සිහිපත් කරනවා. වන්දනාමාන කරනවා. එතකොට අපි මේ නම් ගොත් වලින් අහලා අපි හිත පහදවාගෙන සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා බිහි වුණේ ඒ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් අවබෝධ කොට කියා දුන් දේශනා කොට වදාළ හික්මීමේ වැඩපිළිවෙල තුල හික්මීම තුලිනුයි. එතකොට අතීතයේ බුද්ධ ශාසනය තුල නොඑක් සිය දහස් ගණනින් රහතන් වහන්සේලා බිහි වුණා. ඒ තමයි ඒ හික්මීමේ වැඩපිළිවෙල තුල හික්මීම අවසන් කරපු පිරිස. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවයින් පස්සෙත් දඹදිව ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ අපගේ මාතෘ භූමියට වැඩම කළාට පස්සේ ලංකාද්වීපෙත් බොහෝ රහතන් වහන්සේලා බිහි වුණා. ඒ හැම රහතන් වහන්සේ නමක්ම අනුගමනය කළේ බුදුරජාණන් වහන්සේ වදාළ හික්මීමේ ක්‍රමය, හික්මීමේ වැඩපිළිවෙලයි. එතකොට මේ හික්මීමේ වැඩපිළිවෙල තුල පරිපූර්ණව සම්පූර්ණයෙන් හික්මීමට පත්වෙච්ච පිරිස තමයි ඒ උතුම් මහරහතන් වහන්සේලා. එතකොට මේ හික්මීමේ වැඩපිළිවෙලෙහි තිබෙන පරිපූර්ණ සාර්ථකත්වයේ සංකේතය තමයි ඒ උතුම් මහරහතන් වහන්සේලා. පින්වත්නි අද අපිට දුර්ලභව අවස්ථාවල් ලැබෙනවා ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. එතකොට මේ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ කුමක්ද? ඒ හික්මීමේ වැඩපිළිවෙල තුල හික්මීම අවසන් කළ බවට සාධකයයි සාක්ෂියයි. එතකොට පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට හෙළිපෙහෙළි කරන ඒ හික්මීමේ වැඩපිළිවෙල තුල තවත් පිරිසක් හික්මෙමින් පවතිනවා. අනාගාමී ඵලය ලැබපු අය,
සකදාගාමි ඵලය ලැබපු අය, සෝතාපන්න ඵලයටපත් වෙච්ච අය, ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී වෙච්ච පිරිස ඒ හික්මීමේ වැඩපිළිවෙල තුල හික්මෙමින් වාසය කරන පිරිස. එතකොට බුදුරජාණන් වහන්සේ පැවිදි බව ලබන පැවිදි ශ්‍රාවකයන්ටත් හික්මීමේ වැඩපිළිවෙල ගැන කියා දුන්නා. ඒ වගේම ගිහි ගෙදර වාසය කරන ගිහි උපාසක උපාසිකාවන්ටත් හික්මීමේ වැඩපිළිවෙල ගැන කියා දුන්නා. ඉතින් පින්වත්නි, අද විශේෂයෙන් අපි ඉගෙන ගන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශේෂ කොට දේශනා කොට වදාළ ඒ හික්මීමේ වැඩපිළිවෙල ගැන, බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණේ අසිරිමත් බව ගැන. පින්වත්නි, ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාවේදී බුද්ධ ශාසනය තුල ශ්‍රාවකෙක් හික්මෙන ක්‍රමය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම අසිරිමත් විදිහට කියා දුන්නා. ඉතින් මේ දේශනාව සිදු කරන්න කාලේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදේ. එතකොට මිගාරමාතු ප්‍රාසාදේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේද්දී ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. එතකොට ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා එකල හිටපු ගණන් තබන්නෙක්. එතකොට ගණිතය කියන විෂය ගැන ලොකු දැනුගත්කමක් තිබිච්ච පුද්ගලයෙක්. එතකොට මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා බුදුරජාණන් වහන්සේත් එක්ක පිළිසඳර කතා බහ කරලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, මේ අපි වාසය කරන මිගාරමාතු ප්‍රාසාදයේහි පිළිවෙලින් ආරම්භ වෙලා අවසානයේ දක්වා ගිය නැත්තම් සම්පූර්ණ වෙච්ච විශාල ගොඩනැගිල්ලක් මේක. එතකොට මේ ගොඩනැගිල්ල ආරම්භයේ පටන් මුල්ගල තැබීමේ පටන් පිළිවෙලින් ගොඩනගලා අවසන් වීම දක්වා මේකේ වැඩපිළිවෙලක් තියෙනවා. ක්‍රමානුකූල පිළිවෙලකටයි මේක අවසන් කරලා තියෙන්නේ. මිගාරමාතු ප්‍රාසාද කියන්නේ යටමහලේ කාමර 500ක් තිබිච්ච, උඩමහලේ කාමර 500ක් තිබිච්ච විශාල විහාරයක්නේ. එතකොට මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය අහනවා, ස්වාමීනි, එතකොට ඒ වගේම මේ ලෝකේ දුනු ශිල්පය උගන්වන ගුරුවරු ඉන්නවා, ධනුර්ධරයෝ. එතකොට මේ දුනු ශිල්පය උගන්වන ගුරුවරුත් තමන්ගේ ශිෂ්‍යයන්ට පිළිවෙලින් තමයි කියා දෙන්නේ. විදින විදිය දුන්නයි ඊතලයයි අරගෙන නොඑක් විදිහට විදීම ගැන කියා දෙන පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ස්වාමීනි, ඒ වගේම අපි ගණන් තබන්නෝ. ගණිතය කියන විෂය ගැන බොහෝ කොට දැනුගත් අය. එතකොට අපි ළඟටත් මේ ගණන් තැබීම ගැන ඉගෙන ගන්න ශිෂ්‍ය වෙනවා. එතකොට අපි මේ ශිෂ්‍යයන්ට කියා දෙන ක්‍රමයක් තියෙනවා පිළිවෙලින්. ඉතින් මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා කියනවා, ස්වාමීනි, අපි මුලින්ම එකේ ඉඳලා තමයි පටන් ගන්නෙ. මුලින්ම එක ගැන තමයි කියා දෙන්නේ. එක් වරක් එක එකයි. ඊළඟට දෙකේ ගොඩවල් ගැන, දෙවරක් දෙක දෙකයි, මේ විදිහට. ඊළඟට හතරේ ගොඩවල් ගැන, ඊළඟට පහේ ගොඩවල් ගැන, 10 ගොඩවල් ගැන, 100 ගැන, 1000 ගැන, මේ විදිහට පිළිවෙලින් තමයි කියා දෙන්නේ. මුලින්ම ගණන් තැබීම ගැන ඉගෙන ගන්න කෙනෙක් ආවට පස්සේ මුලම තියෙන ඉලක්කම් වන 1 2 3 ගැන කියන්නේ නැතුව අපි 1000න් පටන් අරගෙන කියා දෙන්නේ නැහැ. එතකොට අපිත් උගන්නන අනුපූර්ව පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ස්වාමීනි, එතකොට ආන් ඒ වගේ මම දැනගන්න කැමති තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල, බුද්ධ ශාසනය තුලත් මේ වගේ පිළිවෙලින් හික්මීමේ ක්‍රමයක් තියෙනවද? එහෙම යම්කිසි විශේෂ හික්මීමට අදාළ ක්‍රමයක් තියෙනවද කියලා ඇහුවා. ආන් ඒ වෙලාවෙ තමයි බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල තියෙන හික්මීමේ වැඩපිළිවෙල ගැන පිළිවෙලින් කියා දුන්නේ. දැන් පින්වත්නි, සාමාන්‍ය ලෝකේ නොඑක් දේවල් ඉගෙන ගන්න නැත්තම් පුරුදු පුහුණු කරන ක්‍රම තියෙනවා, වැඩපිළිවෙළවල් තියෙනවා. එතකොට ඒ පුරුදු පුහුණු වෙන දේවල්, ඉගෙන ගන්න දේවල්, ඒ හික්මීම හැමදාටම එකම විදිහට තියෙන්නේ නැහැ.
දැන් අපි හිතමු කෙනෙක් යම්කිසි ක්‍රීඩාවක් ඉගෙන ගත්තා. ඉතින් කාලයක් යනකම් එයාගේ දක්ෂකම තියෙනවා. නමුත් කලක් යනකොට එයාගේ දක්ෂකම ගිලිහිලා යනවා. අන්තිමට ඒ ක්‍රීඩාවේ තිබිච්ච දක්ෂකම සෑහෙන දුරට සම්පූර්ණයෙන්ම සමහර විට ගිලිහිලා යනවා. දැන් අපි හිතමු මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා වගේ යම්කිසි කෙනෙක් ගණන් තැබීම ගැන නැත්නම් සංඛ්‍යා විද්‍යාව ගැන ඉගෙන ගත්තා කියලා. නමුත් යම් කලකට එයාගේ දැනුම ඒ හැකියාව තියෙනවා. කලක් යනකොට ශරීරයේ දුර්වල වෙලා සිහිනුවන දුර්වල වෙලා ගිහිල්ලා මේ ගණන් තැබීම කියන එක කරගන්න බැරි වෙලා යනවා. ඒ හික්මිච්ච දේ ඉගෙනගත්ත දේ සම්පූර්ණ මේ කෙනාගෙන් බැහැර වෙලා යනවා. සමහර වෙලාවට සමහර ලොකු දැනුගත් ගණන් තබන්න පවා ඒ අය අතින් පවා ලොකු වැරදි වෙච්ච අවස්ථාවල් අපිට දකින්න හම්බෙනවා. ඉතින් එතකොට බාහිර සමාජයෙන් ඒ අයට දෝෂාරෝපණ අහන්න හම්බෙනවා. එතකොට පින්වත්නි දැන් පිළිවෙලින් ක්‍රමානුකූලව හදන විශාල ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. නමුත් කලක් යනකොට ඒවා කඩා බිඳ වැටිලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙන මේ හික්මීමේ වැඩපිළිවෙල තුල යම් කෙනෙක් හික්මුනොත් ඒ හික්මීම කලක් ගියාට පස්සේ ආපහු දුර්වල වෙලා යන එකක් නෙවෙයි. ආපහු ආපස්සට හැරෙන එකක් නෙවෙයි. දැන් පින්වත්නි සමහර විට අපිට මේ සමාජය අහන්න හම්බෙනවා මේ සමහර වැරදි වලට ඇබ්බැහි වෙච්ච අය ආපහු යම් ක්‍රමානුකූලක පිළිවෙලකට හික්මීමකට යොමු කරනවා. ඒකට කියනවා පුනරුත්ථාපනය කියලා. සමහර විට සමහර කෙනෙක් ඔන්න මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා නැත්නම් වෙන වැරදි ක්‍රියාවල් වලට යොමු වෙනවා. එතකොට මේ හික්මීමේ ක්‍රමයකින් මේ අය නැවතත් තමන් හිටපු තත්වයට නැත්නම් ඒ වැරද්දෙන් අත්මුදවන්න හැකියාවක් තියෙනවා. නමුත් එහෙම අත්මිදිච්ච සමහර කෙනෙක් ආයෙ කලක් යනකොට ඒ වැරද්දටම වැටිලා ඒ වැරද්දම කරනවා දකින්න හම්බෙනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? මේ සාමාන්‍ය බාහිර ලෝකයේ එහෙම හික්මෙන ක්‍රමයක් නැත්නම් නිවැරදි වෙන ක්‍රමයක් තිබුණට ඒක ස්ථීරසාර එකක් නෙවෙයි. මේ ජීවිතය තුළදීම. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ හික්මීමේ වැඩපිළිවෙල ගැන කියා දෙන්නේ සම්පූර්ණයෙන් සසරින් එතර වීම දක්වාම යන්නයි. එතකොට ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේ අහපු වෙලාවේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය තුල හික්මීමේ වැඩපිළිවෙල ගැන බුදුනුවණින් අවබෝධ කළ ප්‍රත්‍යක්ෂ කළ හික්මීමේ වැඩපිළිවෙල ගැන කියා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ ධර්ම විනයේ පිළිවෙලින් හික්මෙන අනුපුබ්බ සික්ඛා පිළිවෙලින් හික්මෙන ක්‍රමයක් අනුපුබ්බ පටිපදා පිළිවෙලින් තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක හරියට අශ්වයන් දමනය කරන මිනිසෙකුට ඔන්න වල් අශ්වයෙක් හම්බෙනවා. එතකොට මේ අශ්වයන් දමනය කරන කෙනා මුලින්ම මේ වල් අශ්වයාගේ මුඛයට දානවා කටකලියාව. ඊළඟට කටකලියාව දාලා එතනින් පස්සේ තමයි පිළිවෙලින් පුරුදු කරන්නේ. මේ සාමාන්‍ය මිනිස්සු ඇසුරේ ඉන්නේ කොහොමද? මිනිස්යාගේ වචනයට ඉස්සරහට යන්නේ කොහොමද? නතර වෙන්නේ කොහොමද? වේගෙන් යන්නේ කොහොමද? මිනිස්සෙක් පිටේ තබාගෙන යන්නේ කොහොමද? ආදී වශයෙන් පිළිවෙලින් තමයි හික්මවන්නේ. අවසානයේට තමයි සම්පූර්ණයෙන් හික්මිච්ච අශ්වයෙක් බවට ඒ වල් අශ්වයාපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ මේ බුද්ධ ශාසනය තුල යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ශාසනය තුල පැහැදීම ඇති වෙලා ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා පැවිදි බව ලබා ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට පැවිදි බව ලබාගත් භික්ෂුවට බුදුරජාණන් වහන්සේ මුල්ම හික්මීමේ පියවර ගැන කියා දෙනවා. කොහොමද? ඒහි ත්වම් බික්ඛු සීලවා හෝති. භික්ෂුව ඔබ මෙහි එන්න සිල්වත් වෙන්න. පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරාහි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙලා වාසය කරන්න. එතකොට පැවිදි බව ලබලා උපසම්පදා සීලයෙන් යුක්තව වාසය කරන්න කියලා ඔන්න හික්මවනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ.
අනුමාත්‍ර කුඩා වරදේ පවා බිය දකිමින් හික්මෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න පැවිදි බව ලබාගෙන මුලින්ම පැවිදි බව ලබාගත් සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් බවට පත් වුනහම ආරක්ෂා කළ යුතු ශික්ෂාපද ගැන කියා දුන්නා. ඊළඟට උපසම්පදාව ලබාගත් උපසම්පදා ස්වාමීන් වහන්සේ කෙනෙකුට හික්මින්න ඕනි ශික්ෂාපද මූලික වශයෙන් 227ක් ගැන දේශනා කළා. තවත් අනු කුඩා ශික්ෂාපද විශාල ප්‍රමාණයක් සමග. එතකොට දැන් මේන්න මේ කියන ශික්ෂාපදවල මේ භික්ෂුව හික්මෙන්න ඕනි. පුංචි පුංචි ශික්ෂාපද තියෙන පුළුවන්. ඒ පුංචි ශික්ෂාපද වල පවා බොහෝම ලැජ්ජා බය සහිතව හික්මෙන්න ඕනි. බුදුරජාණන් වහන්සේ වදාලා මේක තමයි බුද්ධ ශාසනය තුල හික්මෙන වැඩපිළිවෙලේ පළවෙනි පියවර. තමන් සමාදන් වෙච්ච සිල්පද තුල ඊටා හොඳින් මනාකොට හික්මෙන එක. එතකොට මේ සීලයේ පිහිටා තමයි ඊතුරු ඉස්සරහට තියෙන පියවරවල් පුරුදු කරන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න දැන් ඒ පැවිදි බව ලැබපු භික්ෂුව තමන් සමාදන් වෙච්ච සීලය තුල මනාකොට හික්මෙනවා. පුංචි වරදේ පවා බිය දකිමින් වාසය කරනවා. එහෙම බිය දකිමින් වාසය කරන මේ භික්ෂුවට ඔන්න තථාගතයන් වහන්සේ ඊළඟට කියා දෙනවා ඒහි ත්වම් බික්ඛු ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ හෝහි. භික්ෂුව ඔබ දැන් ඉන්ද්‍රියන් සංවර කරගෙන වාසය කරන්න. ඉන්ද්‍රයන්හි වැසූ දොර ඇතිව වාසය කරන්න කියලා. මොකද ඒ කියන්නේ? දැන් ඔන්න අපිට රූප පේන අපි ලෝකෙ දිහා බලන ඇස් දෙක තියෙනවා. ඊළඟට කන් දෙක තියෙනවා. නාසය තියෙනවා. රස දැනෙන දිව තියෙනවා. පහස දැනෙන කය තියෙනවා. අරමුණු සිතෙන මනස තියෙනවා. මේන්න මේ ඉන්ද්‍රයන් සංවර කරගෙන වාසය කරන්න ඕනි. එතකොට මේ ඉන්ද්‍රියන් අසංවර වුණොත් එහෙම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහි හෝහි. ඇසින් රූපයක් දැක්කට පස්සේ දැකපු දේහි නිමිති සටහන් ගන්න එපා. ඒකේ තියෙන හැඩය, රූපේ තිබෙන පාට, නැත්තම් ඒ ස්වභාවය දැකලා ඒක මතක තියාගන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා කොයි විදිහේ දේවල්ද මතක තියාගන්න හොඳ නැත්තේ? යත්වාදි කරන මේතං චක්ඛුන්ද්‍රයන් අසංඋතං විහෙරන්තං. ඇස කියන ඉන්ද්‍රිය අසංවර වෙලා තියෙනකොට අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වෙය්‍යුං. ඒ දැකපු දේ දැකපු නිමිත්ත මුල් කරගෙන ආපහු ආසාව නැත්තම් තරහව මුලාව වගේ පාපී අකුසල් හට ගන්නවද? ආන් ඉබඳු දේ මතක තියාගන්න එපා. ඉබඳු රූපයක නිමිති සටහන් මතක තියාගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ওই වගේ තමයි මේ කනින් ශබ්ද අහලත්, නාසයෙන් ගඳ සුවඳ දැනගෙනත්, දිවෙන් රසය දැනගෙනත්, කයින් පහස ලබලත්, මනසින් අරමුණු සිතලත්. එතකොට මේ ඉන්ද්‍රයන් මේ විදිහට මනාකොට සංවර කරගෙන වාසය කරන්න ඕනි. එතකොට ඉන්ද්‍රියන් සංවර කරගෙන වාසය කළොත් මොකද වෙන්නේ? අර ආපහු මතකෙට ඇවිල්ලා ආසාව හටගන්න නැත්තම් තරහව ඇති වෙන මුලාවටපත් වෙන අරමුණු මතකෙ හිටින්නේ නැහැ. ඉන්ද්‍රියන් සංවර වෙනවා. පින්වත්නි මේ ඉන්ද්‍රිය සංවරය ගැන බුදුරජාණන් වහන්සේ මේ හික්මීමේ වැඩපිළිවෙලෙහි දෙවෙනි කාරණේ විදිහට වදාළේ. ඉතින් මේ හික්මීමේ වැඩපිළිවෙලෙහි දෙවෙනි කාරණේ විදිහට තියෙන මේ ඉන්ද්‍රිය සංවරය ගැන බොහොම ලස්සන කරුණක් ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච එක අන්‍යාගමික පුද්ගලයෙක් ප්‍රකාශ කළා තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේත් ඉන්ද්‍රිය භාවනාව ගැන කියා දෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අසවදාලා ඒ ඉන්ද්‍රිය සංවරය ගැන, ඉන්ද්‍රිය භාවනාව ගැන ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කියා දෙන්නේ කොයි විදිහටද කියලා. එතකොට මේ පුද්ගලයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපේ ධර්මයේ තුල ඉන්ද්‍රිය භාවනාව ගැන සඳහන් වෙන්නේ මෙහෙම. ඇසින් රූප නොදැකිය යුතුයි. දැන් රූප දැක්කට පස්සේනේ ආසාව හට ගන්නවා නම්, තරහව හට ගන්නවා නම්, මුලාව හට ගන්නවා නම් හටගන්නේ. එතකොට මෙයා කියනවා ඇහෙන් රූප නොදැකිය යුතුයි. ඊළඟට කනින් ශබ්ද
නොඇසිය යුතුයි. නාසයෙන් ගඳ සුවඳ නොවිඳිය යුතුයි. දිවෙන් රස නොවිඳිය යුතුයි. කයින් පහස නොලැබිය යුතුයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔබේ ශාස්ත්‍රවරයා ඔබේ ගුරුවරයා ওই විදිහට නම් ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ওই ඉන්ද්‍රිය භාවනාව හොඳටම කරන්නේ උපතින්ම අන්ධ මනුස්සයනේ. ඇයි කිසිම රූපයක් ඒ මනුස්සයට දකින්න හම්බෙන්නේ නැහනේ. ඊළඟට උපතින්ම බිහිරි මිනිසා නේ හොඳටම ওই ඉන්ද්‍රිය භාවනාව කරන්නේ. ඒ කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහනේ කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය විනයෙහි බුද්ධ ශාසනය තුල ඉන්ද්‍රිය භාවනාව ඒක නෙවෙයි. ඇහින් රූප දැකලා නිමිති සටහන් ගන්නෙ නෑ. ආසාව තරහව මුලාව හට ගන්නා ආකාරයේ ඇසින් රූපයක් දැක්කොත් ඒක දැකීම මාත්‍රයක් පමණයි. එතනින් එහා ඒක මුල් කරගෙන අකුසල් හට ගන්න දෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගන්න ඕනි කියලා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ බුද්ධ ශාසනය තුල තියෙන දෙවෙනි හික්මීමේ පියවර. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කියන පියවරවල් දෙකේ ඔන්න භික්ෂුවක් හික්මෙනවා. මුලින්ම හික්මෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලේහි. ඊළඟට ඉන්ද්‍රිය සංවරයේහි හික්මෙනවා. ඉන්ද්‍රිය සංවරයේහි හික්මීම කරනකොට කලාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට එතනින් ඉස්සරහටත් හික්මෙන පිළිවෙල බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. කොහොමද? භික්ෂුව ඔබ ඊළඟට භෝජනේ මත්තඤ්ඤූ හෝහි තමන් අනුභව කරන ආහාරයේහි පමණ දැනගෙන අරුත දැනගෙන වළඳන්න ඕනේ. එතකොට ඔන්න ඊළඟට කරන්න තියෙන දේ මොකද කරන්න තියෙන්නේ? තමන් වළඳන ආහාරයේහි අරුත දැනගෙන වළඳන්න ඕනේ. කොහොමද? නුවණින් සලකන්න ඕනේ. පටිසංකායෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි. මම මේ ආහාරය අනුභව කරන්නේ නුවණින් සලකාය. මේ ආහාරය මම අනුභව කරන්නේ මේ ශරීරයේ ශක්තිය වැඩි කර ගැනීම පිණිස නෙවෙයි. එහෙමත් නැත්නම් ශරීරය වර්ණවත් කර ගැනීම පිණිස නෙවෙයි. මේ ශරීරයේ අඩුතෙන් පුරවා ගැනීම පිණිස නෙවෙයි. මේ නිවන් මඟ පුරුදු කර ගැනීම පිණිස මේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම පිණිස පමණයි කියලා නුවණින් සලකමිනුයි ආහාරය අනුභව කළ යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුවට ඔන්න පිණ්ඩපාත යනකොට පිණ්ඩපාති මුණ ගැහෙනවා. පිණ්ඩපාති ලැබෙනවා. එතකොට ප්‍රණීත ආහාර වෙන්න පුළුවන්. කටුක නීරස ආහාර වෙන්න පුළුවන්. සමහර විට දානෙට ආරාධනාවක් ලැබුණොත් සාමාන්‍ය ආහාරයක් ලැබෙන්නත් පුළුවන්. රජවරු සිටුවරු ආදී නිවසකට වැඩියොත් ප්‍රණීත ආහාර ලැබෙන්න පුළුවන්. ඒ කොයි ආහාරය වැළඳුවත් නුවණින් සලකලා තමයි වැළඳිය යුත්තේ. එහෙම වළඳනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? එකම අර්ථයක් උදෙසා ඒ ආහාරය වළඳනවා, අනුභව කරනවා. නිවන් මඟට උපකාර වීම පිණිස මේ ජීවිතය පවත්වා ගැනීම පිණිස පමණක්. එතකොට ආහාරය මුල් කරගත්තු ලාමක දේ හටගන්නේ නැහැ. අකුසල් සිත් හටගන්නේ නැහැ. ප්‍රණීත ආහාරයක් හම්බුණා කියලා අනේ මේ ආහාරය ප්‍රණීතයිනේ මට ආයෙත් මේ වගේ හම්බෙනවා නම් කියලා හිතෙන්නේ නැහැ. ඊළඟට කටුක ආහාරයක් හම්බුණා කියලා මේ ආහාරය නීරසයිනේ මේ වගේ ආහාර නම් එපා කියලා හිතෙන්නේ නැහැ. ප්‍රණීත ආහාර ලැබෙන තැන් වලටම යන්න ඕනි කියලා හිතෙන්නේ නැහැ. ආහාරයේ පමණ දැනගෙන අනුභව කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හික්මෙන ප්‍රතිපදාවේදී භික්ෂුවක් මේ ආහාරය ගැන සැලකිය යුත්තේ පුත්තමාංශය හැටියටයි කියලා. යම් කිසි අම්මා තාත්තා දෙන්නෙක් කාන්තාර ගමනක යද්දී සම්පූර්ණ ආහාර ඔක්කොම ඉවරුණාට පස්සේ අන්තිමට තමන්ගේ එකම ප්‍රියමනාප දරුවාගේ මස අනුභව කරමින් කාන්තාරයෙන් එතර වෙනවා. එතකොට ඒ අම්මා තාත්තා අර දරුවගේ තමන්ගේ ආදරණීය දරුවගේ මස අනුභව කරන්නේ කඳුළු ඇති ඇස් ඇතුව අඬ රසය පිණිස නෙවෙයි. නැත්තම් ශරීර ශක්තිය වර්ධනය කරගන්න නෙවෙයි. අර කාන්තාරයෙන් ඈතර වෙනකන් ජීවිතේ පවත්වා ගන්න එකම අරමුණ. ආන් ඊබඳු අදහසක් ඇති කරගෙන තමයි ආහාරය අනුභව කළ යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනය තුල තියෙන හික්මීමේ වැඩපිළිවෙල. එතකොට මුලින්ම
ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙනවා. එතකොට කය වචනය මුළුමනින්ම සංවර වෙනවා ඒ තුලින්. ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරනවා ඇස කන නාසය දිව කය මනස කියන. ඊළඟට අනුභව කරන ආහාරයට පවා ආහාරය මුල් කරගෙන පවා කෙලෙස් හට නොගන්නා තැනට හික්මවනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ පියවරෙත් හික්මුණාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවව යොමු කරනවා ඊළඟ පියවරට හික්මෙන වැඩපිළිවෙලේ. මොකද්ද ඒ? ඒහි ත්වම් බික්කු ජාගරියන් අනුයුත්තෝ විහරාහි. භික්ෂුව දැන් ඔබ නිදි වරාගෙන භාවනා කිරීමෙහි යෙදෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට අනුශාසනා කරනවා හික්මවනවා. ඔබ දහවලෙහි භාවනා කරමින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ. රාත්‍රියේ මුල් කාලේ භාවනා කරමින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න ඕනේ. රාත්‍රියේ අලුයම ඊළඟ දවසට එළිය වැටෙන අලුයම කාලෙත් උදෑසනින්ම අවදි වෙලා මේ නිවන් මඟ පුරුදු කරන්න ඕනේ. එතකොට නිදි වරාගෙන ධර්මයට දී පුදා වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ඔන්න දැන් ඊළඟ පියවරේ ඒ භික්ෂුව හික්ම වෙනවා. මොකද්ද? නින්දට ලොකු තැනක් දෙන්නේ නැතුව අනිත් කාලය තුල කුසලයේම සිත පවත්වනවා අකුසලයෙන් බැහැර කරමින්. එතකොට පින්වත්නි මේ විදිහට මේ නිදි වරාගෙන කුසලයේම යෙදී වාසය කරන එක තමයි ඊළඟ පියවර. දැන් පින්වත්නි මේ ලංකාවේ සිදුවෙච්ච එක සිදුවීමක් තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් මේ විදිහට නිදි වරාගෙන භාවනා කළා. එතකොට දවල් කාලේ බණ භාවනා කරනවා. ඊළඟට රාත්‍රී අන්ධකාරයේ වනාන්තරයක වාසය කළේ කුටියක වාසය කළේ සක්මන් භාවනාව කරනවා. එතකොට රාත්‍රියේ මුල් කාලේ මධ්‍යම රාත්‍රියේ විතරයි ටිකක් සැතපෙන්නේ. ඉතින් රාත්‍රී අන්ධකාරයේ අද වගේ ලයිට් එළිය තිබුණේ නැහැ නේ කාල. එතකොට විදුලි ආලෝකය තිබුණ නැති නිසා මේ භික්ෂුව අඩ අඳුරේ සක්මන් කරනවා. එදා වනාන්තරේ වැද්දෙක් රාත්‍රියේ දඩමේ ගියා. දඩමේ යනකොට යම් ඡායාවක් වගේ යම් සෙලවීමක් ඈතට දකින්න හම්බුණා. එතකොට මේ වැද්දා හිතුවේ එකත් එකට මුවෙක් කියලා. නමුත් මේ මුවෙක් නෙමෙයි අර සක්මන් කරන ස්වාමීන් වහන්සේ. ඉතින් අර සෙලවෙන ඡායාවට මුවෙක් කියලා හිතලා අර වැද්දා ඊතලකින් විද්දා. අර ස්වාමීන් වහන්සේගේ පාදයට තමයි මේ ඊතලයේ වැදුනේ. ඉතින් ඊතලයේ වැදුනට පස්සේ තමයි වැද්ද දැනගත්තේ මේ භික්ෂුවක් කියලා. බොහොම කනගාටුවටපත් වුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඒ රාත්‍රියේ ඒ ඊතල පහර වැදිලා එයින් ඇතිවෙච්ච කටුක වේදනාව විඳගෙන අවසානයේ ඒ වේදනාවම අනිත්‍ය වශයෙන් විදර්ශනා කරමින් ඒ රාත්‍රියේ අරහත්ත්වය සාක්ෂාත් කළා. එතකොට පින්වත්නි ඒ භික්ෂුන් වහන්සේලා හික්මිච්ච වැඩපිළිවෙල තමයි ඒ. දැන් ඒ භික්ෂුන් වහන්සේ ඒ හික්මෙන වැඩපිළිවෙලේ නිදි වරාගෙන භාවනා කරන ඒ පියවරේ තමයි වාසය කළේ. ඒ ක්‍රමයේ තුල තමයි වාසය කළේ. අවසානයේ එදා රාත්‍රියේ ඒ හික්මෙන වැඩපිළිවෙල තුල හික්මීම අවසන් කළා. එතකොට පින්වත්නි මේ නිදි වරාගෙන භාවනා කරන එක තමයි ඊළඟ පියවර. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පියවරෙහි හික්මෙන කෙනාට ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා ඒහි ත්වම් බික්කු සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හෝහි. භික්ෂුව ඔබ නුවණින් යුක්තව කටයුතු කිරීමෙහි හික්මෙන්න. සති සම්පජඤ්ඤේහි හික්මෙන්න. කොහොමද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝහි. ඉස්සරහට යනකොට පිටිපස්සට එනකොට නුවණින් සලකාමයි කළ යුත්තේ. ඒ කියන්නේ ඉස්සරහට යද්දිත් හිතේ අකුසල් හට ගන්න දෙන්නේ නැහැ. පිටිපස්සට එද්දිත් අකුසල් හට ගන්න දෙන්නේ නැහැ. වටපිට බලද්දි අතපය දිගහරවද්දි සිවුරු පොරවද්දි මේ කොයියම්ම වෙලාවකවත් හිතේ අකුසල් හට ගන්න දෙන්නේ නැහැ. යම් යම් ඉරියව්වක්ද පවත්වන්නේ ඒ හැම ඉරියව්වක්ම නුවණින් සලකමින් හටගන්න අකුසල් ඊතා ඉක්මනින් දුරු කරමින් සති සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරනවා. ඔන්න ඊළඟ පියවර. එතකොට මේ හික්මෙන පියවරේ පළවෙනි පියවර සිල්වත් වෙන එක, ඊළඟට ඉන්ද්‍රිය සංවරය, ඊළඟට ආහාරයේහි පමණ දැනගෙන වැළඳීම,
ඊළඟට මොකද්ද? සති සම්පජාඤ්ඤය. හැම ඉරියව්වක්ම හොඳ නුවණින් යුක්තව නුවණින් සලකාගෙනම අනුගමනය කිරීම. ඔන්න මේ පියවරත් පුරුදු කරන භික්ෂුවට ඊළඟට එතනින් ඉස්සරහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට හික්මවනවා කොහොමද? ඒහිතුම් බික්කු විවිත්තං සේනාසනම් බජ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන භික්ෂුව දැන් ඔබ හුදකලා සේනාසන ඇසුරු කරමින් වාසය කරන්න. අරඤ්ඤං රුක්ක මූලං ආරණ්‍ය සේනාසන වනාන්තර ගස්මුල් පබ්බතං කන්දරං ගිරිගුහං මේ මහා පර්වත ඊළඟට වනාන්තර ජලය ගලාගෙන යන දියඇලි ඇලදොළුවල් තියෙන නිස්කලංක හුදකලා තැන්වලට ගිහිල්ලා වාසය කරන්න. ඒ හුදකලා තැනකට ගිහිල්ලා තමන්ගේ නිවන් මඟ පුරුදු කරගන්න කියලා හික්මවනවා. ඊළඟ පියවර. එතකොට පින්වත්නි මේ පියවරට එන්න කලින් පියවරවල් ගණනාවක්ම තියෙනවා. ඒ පියවරවල් එකින් එක අනුගමනය කරමින් පුරුදු කරමින් ඇවිල්ලා තමයි මේ හුදකලාවේ තනියම ආරණ්‍යට ගිහිල්ලා ගහක් මුල තනියම භාවනා කරන පියවරට පැමිණෙන්නේ. දැන් පින්වත්නි බුද්ධ ශාසනයේ මේගිය කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කලක් උපස්ථාන කළා. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේට එක දවසක් බොහොම ලස්සන ගම් තීරයක් සමග අඹ වනයක් දකින්න හම්බිලා මෙතනට ගිහිල්ලා බණ භාවනා කරන්න ආසාවක් හටගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ මුලින්ම අවසර දුන්නේ නැහැ. තුන්වෙනි වතාව දක්වා ඉල්ලද්දී බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේ ඒ අඹ වනයේට ගිහිල්ලා ඒ ගම් දිය අසබඩ වැලි තලාව ළඟ භාවනා කරන්න උත්සාහවත් වුණා. නමුත් මේගිය ස්වාමීන් වහන්සේ හිතපු විදිහට බණ භාවනා කරගන්න බැරි වුණා. නොයේක් අකුසල විතරක හිතට එන්න ගත්තා. එතනින් පස්සේ මේගිය ස්වාමීන් වහන්සේ ආපහු බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා මේ කාරණේ කියා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේගිය මේ නිවන් මාගේ හික්මීම පිණිස තමන්ගේ ජීවිතේ මෝරන්න ඕනි කරුණු තියෙනවා. නැත්තම් තමන් පිළිවෙලින් අනුගමනය කරන්න ඕනි වැඩපිළිවෙලක් තියෙනවා. තමන්ගේ ජීවිතේ දියුණු වෙන්න ඕනි දේවල් තියෙනවා. ඒ කරුණු මුලින් දියුණු කරගෙන ඉන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. එතකොට බලන්න පින්වත්නි දැන් මේගිය ස්වාමීන් වහන්සේට කැමැත්තක් හටගත්ත මුලින්ම වනාන්තරයට ගිහිලා තනියම බණ භාවනා කරගන්න. නමුත් ඊට කලින් තියෙන පියවරවල් සම්පූර්ණ වෙලා නැත්තම් ඒ පස්සේ තියෙන පියවර සම්පූර්ණ කරගන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේ ඉන්න අනතුරු බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ මත පිහිටලා මුලින් පුරුදු කරන්න ඕනි කරුණ පුරුදු කළා. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේට එතනින් පස්සේ පුළුවන්කම ලැබුණා මේ හික්මීමේ වැඩපිළිවෙල සම්පූර්ණ කළ අරහත්ත්වයේ සාක්ෂාත් කරන්න. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ හික්මීමේ වැඩපිළිවෙලේදී ඊළඟට වදාළේ වනාන්තරයකට ගිහිල්ලා හුදකලාවේ ඉන්න එක. ඒ විදිහට වනාන්තරයේ හුදකලාවේ ඉඳිමින් ඊළඟට කරන්න ඕන දේ බුදුරජාණන් වහන්සේ වදාළ කොහොමද? සෝ පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තෝ. ඔන්න පිණ්ඩපාතයෙන් පස්සේ පසුබත පිණ්ඩපාතයෙන් වැළකීලා නිසීදති පල්ලංකං ආභුජිත්වා වාඩි වෙනවා පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා තමන්ගේ ඉදිරියේහි සිහිය පිහිටවාගෙන එහෙම වාඩි වෙලා හිට ඒ භික්ෂුව මොකද කරන්නේ? තමන්ගේ හිතේ හටගන්නා නීවරණ වලින් හිත පිරිසුදු කරන්න ඕනි. ඔන්න හිතේ හටගන්නවා මේ තමන් ඇහින් දකින ලස්සන රූප, කනින් අහන ලස්සන ශබ්ද, ගඳ සුවඳ, රස පහස කියන මේ දේවල් ඔස්සේ හිත යන්න ගන්නවා, දුවන්න ගන්නවා. ආන්නේක සංවර කර ගන්න ඕනේ. අවිද්‍යාව හිතෙන් බැහැර කරන්න ඕනේ. ඊළඟට තමන් අහපු දැකපු අරමුණු මුල් කරගෙන ගැටීම් හට ගන්නවා. නොරුස්සනා ගතිය, තරහව, පටිගය කියන නීවරණය. ඒ නීවරණයත් හිතින් බැහැර කරලා හිත පිරිසුදු කරන්න ඕනි. ඊළඟට හිතේ හට ගන්නවා නිදිමත, අලස බව, කම්මැලි බව, නිදි කිරා වැටෙන ගතිය, ඇඟමැලි කඩන එක. ආන්ගේ නීවරණයත් හිතෙන් ටික ටික බැහැර කරන්න ඕනි. ඊළඟට මේ හිතේ පසුතැවෙන ගතිය හට ගන්නවා. අතීතේ වෙච්ච වැරදි වෙන්න පුළුවන්. නැත්නම් අතීතේ කරගන්න බැරි වෙච්ච දේවල් ගැන හිතලා. එතකොට මේ පසුතැවෙන වෙන ගතිය දුරු කරලා
හිත පිරිසුදු කරගන්න ඕනි ඒ නීවරණයෙන්. ඊළඟට විචිකිච්ඡාව. හිතේ හටගන්නවා මේ මං කරන දේ හරිද? මේ විදිහට කළොත් පුරුදු කළොත් හරිද? ආදී වශයෙන් හිතේ හටගන්න මේ සැකය මුළුමනින්ම දුරු කරලා දාන්න ඕනේ. මේ නීවරණයන්ගෙන් හිත පිරිසුදු කරගන්න ඕනේ. පංච නීවරණයන්ගෙන්. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ යථාර්ථයේ නොවැටෙන විදිහට මේ නීවරණ වලින් තමයි වැහිලා තියෙන්නේ හිත. එතකොට මේ නීවරණ වලින් ටිකෙන් ටික හිත පිරිසුදු කරගෙන සම්පූර්ණයෙන්ම නීවරණ වලින් බැහැර වෙච්ච හිතක් ඇති කරගන්න ඕනි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නීවරණ වලින් බැහැර වුණාට පස්සේ හිත පිරිසුදු කරගත්තට පස්සේ ඒ කෙනාට වැටහෙන්න ගන්නවා මේ නීවරණ බැහැර වෙච්ච බව හරියට ණයක් අරගෙන ඉඳලා ඒ ණයබරින් පීඩාවෙන් ඉඳලා ඔන්න පස්සේ කාලේ පුළුවන් වෙනවා ඒ ණයබරින් නිදහස් වෙන්න. ආන් එතකොට යම් සැහැල්ලුවක්ද හටගන්නේ. ආන් ඒ වගේ සැහැල්ලුවක් හට ගන්නවා නීවරණ දුරු කරලා දාලා නීවරණ වලින් තොර හිතක් ඇති වුණාට පස්සේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා තවත් උපමාවක් කෙනෙක් රෝගාතුර වෙලා ඉන්නවා. බොහොම දුකටපත් වෙලා කෑමක් බීමක් කා ගන්න බැරුව යන්න එන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. පස්සේ කාලේ ඒ අසනීපෙන් සුවපත් වෙනවා. සුවපත් වුණාට පස්සේ යම් සුව පහසුවක්ද හටගන්නේ තමන්ගේ ගමන් බිමන් යන්න පුළුවන් වෙනවා. තමන්ට උවමනා කෑම බීම කන්න පුළුවන් වෙනවා. ආන් ඒ වගේ සුවපත් භාවයක් හට ගන්නවා මේ පංච නීවරණ බැහැර වෙලා ගියාට පස්සේ හිතේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක තමයි ඊළඟ පියවර හික්මීමේ වැඩපිළිවෙලෙහි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න පංච නීවරණ දැන් බැහැර කළා. හිත පිරිසුදු කරගත්තා. හිත පිරිසුදු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සෝයිමේ පංච නීවරණේ පහය මේ පංච නීවරණ ඒකෙනා බැහැර කරලා චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ මේ හිත දුර්වල කරලා දාන උපක්ලේශයක්ද මේවා බැහැර කරලා දාලා පළවෙනි ධානය උපදවා ගන්නවා. කාමයන්ගෙන් වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිත පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම පළවෙනි ධානය ඉක්මවා ගිහිල්ලා දෙවෙනි ධානයත් උපදවාගෙන වාසය කරනවා. දෙවෙනි ධානය ඉක්මවා ගිහිල්ලා තුන්වෙනි ධානයත් උපදවා ගන්නවා. තුන්වෙනි ධානය ඉක්මවා ගිහිල්ලා හතරවෙනි ධානයත් උපදවා ගන්නවා. එතකොට මේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන්නේ පංච නීවරණ බැහැර කළාට පස්සේ හිතේ හට ගන්නා සමාධියේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය විදිහට හැඳින්වුවේ මේ කියන ධාන හතරයි. එතකොට මේ ධාන හතර යම් කෙනෙක් උපදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ කෙනාට සුවසේ නීවරණ වලින් බැහැර වෙච්ච සිතකින් වාසය කරමින් මෙලොව සැපසේ වාසය කරනා වගේම ඒ සමාධිමත් සිත තුලින් ධර්මාවබෝධය කරා පැමිණිය හැකි බවයි. මේ සමාධිය උපදවා ගත්තට පස්සේ එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පුළුවන්කම තියෙනවා අතීත ජීවිත දැකීමේ හැකියාව ඇති කරගන්න. ඒ සඳහා හිත යොමු කරලා ඊළඟට සත්වයන් කර්මානුරූපව චුතවන උපදින විදිය දැකීමේ හැකියාව උපදවා ගන්න පුළුවන්. සියලු ආශ්‍රවයන් ඡේ කරලා ආසවක්ඛ්‍ය ඥානය උපදවාගෙන ධර්මාවබෝධය පරිපූර්ණ කරගන්නත් පුළුවන්. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නත් පුළුවන්. එතකොට පින්වත්නි ඒ ආසවක්ඛ්‍ය ඥානය ධර්මාවබෝධය සම්පූර්ණ කර ගැනීම පිණිස පවතින හික්මීමේ වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ ඔය කියා දුන්නේ අර ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයාට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය යම්කිසි භික්ෂුවක් වාසය කරයිද යම් සේක භික්ෂුවක් නිවන් මාගේ හික්මෙන කෙනෙක් ඉන්නවා. තාම අරහත්ත්වයේ සාක්ෂාත් කරලා නැහැ. එතකොට මේ නිවන් මාගේ හික්මෙන සද්ධානුසාරී ධම්මානුසාරී හෝ සෝතාපන්න සකදාගාමි අනාගාමි හෝ කියන මේ යම් භික්ෂුවක් වෙන්න පුළුවන්. එතකොට මේ නිවන් මාගේ හික්මෙන සේක භික්ෂුවට මේක තමයි හික්මෙන්න තියෙන වැඩපිළිවෙල. එතකොට ඒ නිවන් මාගේ හික්මෙන භික්ෂුව මේ වැඩපිළිවෙල අනුගමනය කළොත් ආන්නේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා සියලු ආශ්‍රවයන් ඡය කරලා අරහත්ත්වයේ සාක්ෂාත් කරලා පිරිනිවන් පාන්න හික්මීමේ වැඩපිළිවෙල අවසන් කරලා වාසය කරන්න සසරින් එතර වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ බදාලා
යේපනතේ බිකු අරහන්තෝ කීනාසවෝ උසිතවන්තෝ කතකරණීයා. ඔන්න යම් භික්ෂුවක් ඉන්නවා අරහත්ත්වයේ සාක්ෂාත් කරලා සියලු ආශ්‍රවයන් ඡේ කරලා නිවන පිණිස කළ යුතු දේ කරලා අවසන්. එතකොට සියලු භව සංයෝජනත් අවසන් කරලා බුදුරජාණන් වහන්සේ වදාලා එබඳු මේ හික්මීම අවසන් කරපු රහතන් වහන්සේලාට පවා තේසං ඉමේ ධම්මා ඒ අයටත් මේ කියන වැඩපිළිවෙල මේ හික්මීමේ ක්‍රමය ditta ධම්ම සුඛ විහාරාය සංවත්තන්ති මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීම පිණිස පවතින මේ වැඩපිළිවෙලයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට අරහත්ත්වයේ ලැබපු රහතන් වහන්සේලාටත් මේ ජීවිතයේ සැපේ පිණිස පවතින්නේ මේ හික්මීමේ ක්‍රමය. එතකොට යම් කෙනෙක් තාම නිවන් මාගේ හික්මෙනවා මේ හික්මීම අවසන් කරලා නැහැ. ඒ කියන්නේ අරහත්ත්වයේ සාක්ෂාත් කරලා නැහැ. ඒ බඳු භික්ෂුවට අරහත්ත්වයේ ලැබීම පිණිස හික්මෙන්න තියෙන්නේ මේ කියන ක්‍රමය තුලයි. මේ කියපු වැඩපිළිවෙල තුලයි. එතකොට මේ වැඩපිළිවෙලේ මුලින්ම තියෙන්නේ සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරන එක. ඊළඟට ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරන එක. ඊළඟට ආහාරයේහි පමණ දැනගෙන වැළඳීම. ඊළඟට නුවණින් සලකා හැම ඉරියව්වක්ම පවත්වන එක. ඊළඟට දිවා රාත්‍රී දෙකේ නිදි වරාගෙන බණ භාවනා කිරීම. ඊළඟට තියෙන්නේ හුදකලා තැනකට ගිහිල්ලා හුදකලාවේ තනීම වාසය කරමින් පංච නීවරණ බැහැර කරන එක. පංච නීවරණ වලින් හිත පිරිසුදු කරමින් ධාන සමාධි උපදවා ගැනීම. මේක තමයි වැඩපිළිවෙල, හික්මෙන පිළිවෙල. පිළිවෙලින් මේ ක්‍රමය අනුගමනය කළාට පස්සේ වුණ පුළුවන්කම තියෙනවා ඒ දියුණු කරන ලද සමාධිය මත පිහිටා සියලු ආශ්‍රවයන් ඡය කරලා ධර්ම අවබෝධය ලබන්න. ඉතින් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දුටු සාක්ෂාත් කළ බුද්ධ ශාසනය තුල පවතින හික්මීමේ ක්‍රමය වැඩපිළිවෙල ගැන මේ බ්‍රාහ්මණයට කියා දුන්නා. එතකොට මේ බ්‍රාහ්මණයා මේ හික්මීමේ වැඩපිළිවෙල ගැන අහලා මෙන්න මේ වගේ ආපහු ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔය හික්මීමේ වැඩපිළිවෙල අනුගමනය කරන හැම කෙනෙක්ම හික්මීම අවසන් කරනවද? සම්පූර්ණයෙන් හික්මීම අවසන් කරලා ඈතර වෙනවද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මම ওই විදිහට අවවාද කරද්දී හික්මෙන වැඩපිළිවෙල ගැන කියා දෙද්දී මගේ සමහර ශ්‍රාවකයෙක් ඉන්නවා ඒ ක්‍රමය අනුගමනය කරලා සම්පූර්ණයෙන්ම හික්මීම අවසන් කරලා අරහත්ත්වයේ සාක්ෂාත් කරලා සසරෙන් ඈතර වෙලා යනවා. නමුත් සමහර කෙනෙක් ওই හික්මීමේ වැඩපිළිවෙල අවසන් කරලා සසරෙන් ඈතර වෙන්නේ නැහැ. එතකොට මේ බ්‍රාහ්මණය ආපහු ඇහුවා ස්වාමීනි එහෙම වෙන්න හේතුව කුමක්ද? සමහර කෙනෙක් හික්මීම අවසන් කරන්නත් ওই වැඩපිළිවෙලේ සමහර කෙනෙක් එහෙම නොවෙන්නත් හේතුව මොකද්ද කියලා. එතෙලේ බුදුරජාණන් වහන්සේ අසා සිටියා බ්‍රාහ්මණය මම ඔබෙන්ම ප්‍රශ්න කරනම් ඔබට කැමති විදිහට තේරෙන විදිහට උත්තර දෙන්න. බ්‍රාහ්මණය ඔබ මේ සවැත් නුවර ඉඳලා රජගහ නුවරට යන්න පාර ගැන දක්ෂයි නේද? පාර ගැන දන්නව නේද? එසේ ස්වාමීන් කියලා උත්තර දුන්නා. එතකොට බ්‍රාහ්මණය දැන් ඔබ ළඟට කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් එහෙම මෙතන ඉඳලා සවැත් නුවර ඉඳලා රජගහ නුවරට යන පාර කුමක්ද කියලා ඔබ ඔන්න එතකොට උත්තර දෙනවා ඔබ මෙන්න මේ පාරෙන් යන්න. මේ පාරෙන් යනකොට අසවල් ගම්මුණ ගහනවා. ඒක පහ වුණාම අසවල් නගරේ, එතනින් පස්සේ අසවල් වනාන්තරේ, එතනින් පස්සේ ඔන්න පිළිවෙලින් ඔබට රජගහ නුවරට යන්න පුළුවන් කියලා. එතකොට මේ පුද්ගලයා ඒ මාර්ගයම අනුගමනය කරගෙන ගියොත් ඒ කෙනාට කිසි කරදරයක් නැතුව අපහසුාවක් නැතුව පුළුවන්කම ලැබෙනවා රජගහ නුවරට යන්න. හැබැයි ඔබ ළඟට කෙනෙක් ඇවිල්ලා රජගහ නුවරට යන පාර ගැන ඇහුවට පස්සේ ඔබ පාර ගැන නිවැරදි විදිහට කියා දුන්නා. හැබැයි ඒ යන කෙනා ඒ කියා දීපු පිළිවෙලට ඒ මාර්ගය අනුගමනය කරන්නේ නැතුව වෙන පැත්තකට හැරිලා යනවා. නැත්නම් වෙන මාර්ගයක් ඔස්සේ යනවා. ඒ කෙනාට රජගහ නුවරට යන්න වෙන්නේ නැහැ. බ්‍රාහ්මණය එතකොට ඒකෙදී කාතේත දෝෂය තියෙන්නේ කියලා ඇහුවා. එතකොට බ්‍රාහ්මණය උත්තර දුන්නා ස්වාමිනී ඒකෙදි මාතේ දෝෂයක් නැහැ. මම මාර්ගය කියා දීපු එකයි කලේ. එතකොට මේ මාර්ගයේ ගිහිල්ලා රජගහ නුවරට ගියා නම් ඒක ඒ කෙනාගේ හැකියාව. කෙනෙක් මාර්ගයේ වරද්ද ගත්තා නම් ඒක ඒ කෙනාගේ දෝෂය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා
ඒව මේවකෝ බ්‍රාහ්මන තිට්ඨං තේව නිබ්බානං. බ්‍රාහ්මන ඒ වගේම තමයි නිවන තියෙනවා. තිට්ඨති නිබ්බාන ගාමිනී මග්ගෝ නිවන පිණිස පවතින මාර්ගය. නිවන පිණිස හික්මින්න ඕනි වැඩපිළිවෙලක් තියෙනවා. තිට්ඨා මහං සමාදපේතා. ඒ නිවන් මගෙහි හික්මින වැඩපිළිවෙල ගැන කියා දෙන තථාගතයන් වහන්සේත් ඉන්නවා. හික්මවීම කරන තථාගතයන් වහන්සේත් වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉන්නේ නැද්දී කෙනෙක් ඒ හික්මන වැඩපිළිවෙල අනුගමනය කරලා බුදුරජාණන් වහන්සේගේ වචනේ අනුගමනය කරලා නිවන අවබෝධ කරගන්නවා. කෙනෙක් නිවන අවබෝධ කරගන්නේ නැහැ. මොකද ඒ හික්මීන වැඩපිළිවෙල පිළිවෙලින් අනුගමනය කරන්නේ නැතුව වෙන දෙයක් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තථාගතයන් වහන්සේට තීරණය කරන්න බැරි දෙයක්. ඒක හික්මන කෙනා අත තමයි තීරණය වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ බුද්ධ ශාසනය තුල මේ හික්මීමේ වැඩපිළිවෙල යම් කෙනෙක් අනුගමනය කරනවාද ආන් ඒ අය තමයි තථාගතයන් වහන්සේ සමග ඉන්නේ. අනිත් අය තථාගතයන් වහන්සේ සමග එකතු වෙලා නැහැ කියලා. එතකොට පින්වත්නි යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ හික්මීමේ වැඩපිළිවෙල අනුගමනය කරනවාද ඒ අය බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඉන්න අය. ඒ වැඩපිළිවෙල අනුගමනය කරන්නේ නැද්ද? ඒ අය බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙම හිටියත් ඒ අය බුදුරජාණන් වහන්සේගෙන් ගොඩාක් ඈත දුරස් වෙලා ඉන්න අය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ හික්මීමේ වැඩපිළිවෙල ගැන කියා දුන්නාට පස්සේ ඒ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා බොහෝම සතුටටපත් වෙලා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් බවට පත් වුණා. එතකොට බලන්න පින්වත්නි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට මේ හික්මීමේ වැඩපිළිවෙල මනාකොට බුදු නුවණින් දැකලා කියා දුන්නා. එතකොට ගිහි ගෙදර වාසය කරන උපාසක උපාසිකාවන්ටත් හික්මීමේ වැඩපිළිවෙල වදාලා. ගිහි ගෙදර වාසය කරන උපාසක උපාසිකාවන් නිති පන්සිල් ආරක්ෂා කරන්න ඕනි. පොය දවසට උපෝසත 8 සීලය ආරක්ෂා කරන්න ඕනි. ඊළඟට සදහැසිත වර්ධනය කර ගනිමින් බුද්ධ වන්දනාවන් සිදු කරන්න ඕනි. ඊළඟට ධර්මයේ ඉගෙන ගනිමින් ධර්ම දැනුම, දහම් දැනුම ශ්‍රුතය ඇති කර ගන්න ඕනි. ඊළඟට තමන්ට හැකි විදිහට දන් දෙමින් ත්‍යාගය දියුණු කරන්න ඕනි. නුවණින් සලකීම දියුණු කරමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ප්‍රඥාව දියුණු කරන්න ඕනි. සීක බලයන් දියුණු කරමින් වාසය කරන්න ඕනි. එතකොට මේක තමයි ගිහි ගෙදර වාසය කරන කෙනාට තියෙන හික්මීමේ පිළිවෙල. එතකොට මේ හික්මීමේ පිළිවෙල ගිහි ගෙදර වාසය කරන කෙනෙක් අනුගමනය කළොත් ඒ කෙනාටත් පුළුවන්කම තියෙනවා සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න ආදි මාර්ගඵලයන් ලබන්න, සකදාගාමි, අනාගාමි ඵලයන් ලබන්න. අතීතයේ බුද්ධ ශාසනය තුල බොහෝ දෙනෙක් ගිහි ගෙදර වාසය කරමින්ම මේ මාර්ගඵල ලැබුවා. මේ හික්මීමේ වැඩපිළිවෙල අනුගමනය කරමින්. එතකොට මේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙච්ච කෙනාටත් හික්මෙන ක්‍රමයක් තියෙනවා. ගිහි ගෙදර ඉන්න කෙනාටත් හික්මෙන ක්‍රමයක් තියෙනවා. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසරිමත් බුදු නුවණින් තමන්ගේ ශ්‍රාවකයන්ට හික්මීමේ වැඩපිළිවෙල ගැන වදාලා. එතකොට මේ හික්මීමේ වැඩපිළිවෙල අනුගමනය කළොත් කෙනෙක් ආපස්සට පැමිණෙන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම සසරින් එතර වීම කරාම පියවරෙන් පියවර ගමන් කරනවා. පියවරෙන් පියවර ගමන් කරලා සසරින් එතර වෙලා සදාටම එතර වෙලා යනවා. ඉතින් පින්වත්නි අපි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසරිමත් බුදු නුවණ ගැන සිහි කරමින් වඩා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ඕනේ. අනේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ හික්මීමේ වැඩපිළිවෙල අසරිමත් බුදු නුවණින් පරිපූර්ණ වශයෙන් දුටුවානේ. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හික්මීමේ වැඩපිළිවෙල පරිපූර්ණ වශයෙන් අවබෝධ කළානේ කියලා. වඩා හිත පහදවා ගන්න අතරෙම අපි කවුරුත් උත්සාහවත් වෙන්න ඕනේ. ඒ හික්මීමේ වැඩපිළිවෙල අනුගමනය කරන්න. අනුගමනය කරලා හික්මීමේ වැඩපිළිවෙල තුල පිළිවෙලින් හික්මිලා හික්මීම අවසන් කරලා සසරින් ඈතර වෙන්න අප හැම දිනාටම ඒ සඳහා අප මේ ඉගෙනගත් උතුම් ශ්‍රී සද්ධර්මය උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනාව තුළ අද අපි ඉගෙන ගත්තේ සම්බුදු නුවණින් දුටු හික්මීමේ වැඩපිළිවෙල ගැනයි. පින්වත්නි අද මේ ධර්ම දේශනය සඳහා
දායකත්වයේ විකාශන දායකත්වයේ ලබා දෙමින් පින් රැස් කරගන්නේ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් වන යක්කල ගල්තොට මුල්ල චන්ද්‍රජෝති මාවතේ පදිංචි විශ්‍රාමලත් සුනන්දා කරුණාතිලක ගුරුමෑණියන් සහ විශ්‍රාමලත් යක්කල ඉසුරු උයනේ පදිංචි ධර්මවතී හෙට්ටිගේ ගුරුමෑණියන් විසින්. ඉතින් මේ පින්වන්ත ගුරුමෑණිවරුන් දෙපළ විශ්‍රාමික ගුරුමෑණිවරුන් දෙපළ තමයි විකාශන දායකත්වය ලබා දෙන්නේ. ඉතින් අද මේ ධර්ම දානමේ වශයෙන් රැස් කරගන්නා උදාරතර පුණ්‍ය ධර්මය අපි මුලින්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. අල්පේසාක්‍ය මහේසාක්‍ය ලෝකපාලක දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය අසීසුරෙන් සීක බල ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ගෞතම බුදුසසුනට සලසත්වා. ඒ සියලු දෙවියෝද සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයේ විශේෂ කොට අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට එකසේම අනුමෝදන් වෙත්වා. මහමෙවුනා භාවනාසී සීල් ස්වාමීන් වහන්සේලාටත් රට ලෝක වාසී සිල් ගුණ දම් දියුණු කරන සීල් ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් අනුමෝදන් වෙත්වා. හැමදෙනා ගෞතම බුද්ධ ශාසනය තුල සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මය විකාශන දායකත්වයේ ලබා දෙන හැම දෙනා නමින් මේ පරලෝක ගොස් ඇති සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් සුනන්දා කරුණාතිලක මහත්මියගේ සහ ආර්.ඩබ්ලිව් පියදාස රණසිංහ ස්වාමි පුරුෂයාගේ මිය පරලොව ගිය දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලොව ගොස් ඇති සියලු ඥාතීන්ටත් මාස 8කට ඉහත මිය පරලොව ගිය කීර්තිලාල් ඩයස් මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මාවතී හෙට්ටිගේ මෑණියන්ගේ මිය පරලොව ගිය දෙමාපියන්ට සහ ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ ලබා දුන් හැම දෙනා නමින් මේ පරලොව ගොස් ඇති සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ සිළු ඥාතීන්ගේ පරලොව ජීවිත මේ පුණ්‍ය ආනුමෝදනාව තුළින් සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සසර දුකින් අත් මිදෙත්වා යන අදහසින් සාදු කියලා අනුමෝදන් කරන්න. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මය දායකත්වයේ දරූ ගුරු මෑණිවරුන් දෙපළට අනුමෝදන් වෙත්වා. කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සැලසෙත්වා. උතුම් ධර්ම අවබෝධයට වාසනාව උදා වෙත්වා. සුනන්දා කරුණාතිලක මහත්මියගේ සුජීවත්ව සිටින ආර්.ඩබ්ලිව්.පී. රණසිංහ ස්වාමි පුරුෂයාට මහේෂ් රණසිංහ පුතුණුවන්ටත් වින්ද්‍යා නදීශානි ඩයස් බිරිඳටත් හංසක දීමන්ත මුණුබුරාටත් ජලිත චූටි පුතුටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවයේ උතුම් ධර්ම අවබෝධය ලබත්වා. ධර්මවතී හෙට්ටිගේ මහත්මියගේ සුජීවත්ව සිටින තාර්ක නන්දසේන පුතුණුවන්ටත් දුල්මිනී නන්දසේන බිරිඳටත් ලක්විදු නන්දසේන මුණුබුරාටත් නිලූෂා දියණියටත් රුක්මල් බෑණනුවන්ටත් කාවින්දි සහ නුවන්දි යන මිනිබිරියන්ටත් අනුජ මුණුබුරාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ උතුම් ධර්ම අවබෝධය ලබත්වා. ඒ දායකත්වයේ ලබා දුන් හැම දෙනාටත් ඒ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වීම පිණිසත් ඒ හැම දෙනාගේ රැකී රක්ෂා වෙලහෙළ දාම ආදී ඇතනම් දියුණුවට අභිවෘද්ධියට පත්වීම පිණිසත් උදාර ජීවිත ගත කරන්නත් ඒ හැම දෙනාට උතුම් ධර්ම අවබෝධය ලබන්නත් වාසනාව සැලසෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.